ඔබසේ ප්‍රේම කරන්නා ශුද්ධ නිර්මල දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට මේ කාලයේ සාස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් යහපත් වූ නමස්කාර කාලයක් ගත කරමින් වහන්සේගේ අභිමුඛයට ස්වාමීන් අපිට ප්‍රමිනෙන්න දුන්නු කරුණාවෙන් සාස්තුතිවන්ත වෙනවා. පියාණනි වචනයේ දයාතර වාර කරනවා දෙවියන් වහන්සේ කතා කරනවා මමද ස්වාමීන් වහන්සේ දරුවන් ඔබ කරුණාව තුනමයි. ශුද්ධාත්මයන්නි මම නව ස්වාමීන් ඔබ වහන්සේ මම තුල සිටින කතා කරන මම පියාණනි ඔබ වහන්සේගේ ස්වාමීන් දරුවන් ප්‍රාර්ථනාවෙන් යුක්තව ස්වාමීන් ඒ ස්වාමීන් නිවැරදිව වටහා ගන්න පිණිස ස්වාමීන් මේ කරුණාව සහ බලය දහස් කළ මම පියාණනි ඔබගේ හස්තයට බාර කර අප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි. උන්වහන්සේගේ පාමුල අපි කන්දෝල දේශනාව කරගෙන යන්නේ. දැන් අපි දවස් කිහිපයක් නිම කරලා තිබෙනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ තුල ඇත්තටම වට සතුටුයි. දෙවියන් වහන්සේ තුල අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සහ අපිට තවත් ඉදිරියට ශුද්ධාත්මයන් වහන්සේ උගන්වන්න යනවා. ආමෙන්. තවත් ඉදිරියට ශුද්ධාත්මයන් වහන්සේ උගන්වන්න යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ මෙතන කතා කරන එන දේවල් මොනවාද? යේසුස් වහන්සේ පරිසවරුන්ට විරුද්ධව කියන පරිසවරුන් වැරදි ලෙස හිතාගෙන වඩාගෙන හිටපු දේවල් වලට ගෙනෙන තර්ක සහ යෝජනා සහ චෝදනා සහ ඔවුන්ගේ නිවැරදි කිරීම අපිට දකින්න පුළුවන්. ආමෙන්. අපේ ජීවිතයේ තියෙන දේවල් වැරදියට වඩාගෙන ඉන්න දේවල් නැවැරදි කරගන්න අවශ්‍යයි. ආමෙන්. මෙච්චර කාල සම්ප්‍රදාය තිබ්බ දේවල් අපේ සංස්කෘතියෙන් අපිට හම්බෙලා තිබ්බ දේවල් නෙවෙයි. ඉතින් යේසුස් වහන්සේ මෙතෙන්ට සංස්කෘතිය සහ ඔවුන්ම හදාගෙන තිබ්බ සම්ප්‍රදාය ගැන කතා කරනවා. ආමෙන්. යේසුස් වහන්සේ තිබ්බ ව්‍යවස්ථාවම අරගෙන යේසුස් වහන්සේ නැවත කතා කරනවා. යේසුස් වහන්සේ අලුතෙන් ව්‍යවස්ථාවක් හදලා ඒක වැඩක් නෑ, ඒක නෙමෙයි දැන් එක වෙන එකක් කියලා කිව්වේ නෑ. ආමෙන්. යේසුස් වහන්සේ නිතරම ව්‍යවස්ථාවේ තිබ්බ ඒ කැඹුර පිළිබඳ උන්වහන්සේ කතා කරනවා. හරි? උන්වහන්සේගේ පාමුල අද අපි බලන්න යන්නේ පරි ගැනීම. අපි කාගෙන් හරි පරිගන්නේ කොහොමද? ඒකද? නෑ. හරි. උන්වහන්සේගේ පාමුල අපි පෙරගන්න යනවා මතෙව් 5:38 ඉඳන් 42 වෙනි පදය දක්වා. කියමු. ඇසකට ඇසක්ය දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. නපුරු අය සමග හොරට නොසිටින්න. යමෙන් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනෙක් කම්මුලද හරවා පන්න. යමෙන් නඩු කියා නුඹේ අදරේ ගන්න කැමති වී නම් ඔහුට නුඹේ උතුරු සරුවත් ගන්න ඉඩ පන්න. යමෙන් එක හැතැම්මයක් යට නුඹට බලහත්කාර කෙරේද ඔහු සමග හැතැම්ම දෙකක් ඵලයට. නුඹෙන් ඉල්ලන්නාට දීපන්න. නුඹේ ණයකට කැමති තැනැත්තාට පිටු නොපා නෑ. හරි. දැන් මේකේ තියෙන ගොඩක් දේවල් අපි අහලා තියෙනවා නේ. මොනවාද? කම්බුලකට ගියොත් අනිත් කම්බුලක් හරවලයි. ඒක තමයි දේවගති. බල්මිස්සහට දේවගතිය නේ. හරි. මෙතන මේ ඇසකට ඇසක්ය, දතකට දතක්. හරි. සාමාන්‍යයෙන් අපිට මේක පරිසරව හදාගෙන හිටියේ පරිගැනීමේ නීතිය. පරිගැනීමේ නීතිය. මොකක්ද ඇත්තටම මේ කියන්නේ? හන්දිය කවුරු හරි කොල්ල දෙන්නේ මරාගෙන ඉන්නවා නේ? එකෙක් ගන්න අනිත් එකගේ අත කැඩෙන්නේ. හරි ඊට පස්සේ පරිසරය ඇවිල්ලා කියනවා හරි
දතන කැඩුවේ බලනවා ඒක ප්‍රෝතකද රදනකද චර්මකද පුරස් චර්මකද හරි අතිස් දෙකේ හතරක් තියෙනනේ දන්නවනේ අර ලොකෝ එක ඊටත් වඩා ලොකෝ එක පැටලි එක ඊටත් වඩා පැටලි එක කියන හමෙ ඊට පස්සේ පරිසවරුන්ගේ හැටියට බලනවා 32 උඩු ඇන්දේද යටි ඇන්දේද දත ප්‍රෝතකද රදනකද ඒ හතරෙන් එකක්ද හරියටම අන්න ඒක උගේ බඩට යන්න ගිහිල්ලා තහපන්. හරි? ඔකට තමයි අපි කියන්නේ ඵලයේීමේ නීතිය. ඒගොල්ලෝ අදහගෙන ඉන්න මොකේද? හරිද? ඒගොල්ලෝ අදහගෙන ඉන්න. හැබැයි මෙතන යේසුස් වහන්සේ කියනවා ඇසකට ඇසක් කිය, දාතකට දාතක් කිය කියලා නීතියක් තියෙන මේගොල්ලෝ ඒක ඔයාලා අහලා තියෙනවා. හැබැයි මම ඔයාලට කියනවා මොකක්ද? ඊට වඩා වෙනස් දෙයක්. හරි? දැන් යේසුස් වහන්සේ කියන එකට යන්න කලින් අපි මෙතන මොකක්ද කියන්නේ කියලා හරියට අතුරගෙන ඉන්න ඕනේ. නැත්නම් එහෙම කට්ටිය ගෙවල් වලට ගිහලා දත් බඩට යවගෙන ඇස්සුකුලගෙන එනවා. ඉතින් මං එයා එහෙම කරපු නිසානේ මං එහෙම කරේ. හරි? යේසුස් වහන්සේ ඇත්තටම මේක දීලා තිබ්බේ මේකට ඒ කාලේ කියන අපි සිවිල් නීතිය. හරි? සිවිල් නීතිය. දැන් ඒ කාලේ මිනිස්යන්ව හරි හික්මවන්න සහ අදත් මිනිස්යන් හික්මවන්න අපිට නීතිය අපිට රෝම 13 කියන ආණ්ඩුවේ යටත් වෙන්න කියලා. තමයි මේක තිබ්බ නීතියක්. එතකොට අහිංසක මිනිස්සයව රැකෙන්න මේ නීතිය තිබ්බා. ඇයි අහිංසක මිනිස්සයව රැකෙන්න මේ නීතිය? සිවිල් නීතිය. කවුද දැන් අපි හිතාගෙන ඉන්නවනේ අර මේ ඇඟපත නැති හරි අර නිකන් ඉන්නේ නිකන් කිසිම නෑ වගේ කට්ටිය දැකලා තියෙනවද? අර ගැහුවා ගලයිනා දැකලා තියෙනවද? ඒක ගැන නෙමෙයි කියන්නේ යේසුස් වහන්සේ. හරි ඒක ගැන නෙමෙයි. දැන් එහෙම කට්ටිය ඉන්නවනේ. එහෙම කට්ටිය ඉන්න නිසා දැන් මේ නිකන් ඉන්න අහිංසකයෙක්ට කවුරු හරි ඇවිල්ලා කරදරයක් කරනවා. හරි කවුරු හරි ඇවිල්ලා කරදරයක් කරනවා. කවුරු හරි ඇවිල්ලා කරදරයක් කරපුවාම හිතන්නකෝ ගලක් බඩට යන්න ඇත්තට ගෙහුවා කියලා. හරි? ගිහිල්ලා ගහපු ගාට දත බඩට යවන්නේ නැහැ. හරි? මේ කරපු අපරාධයට සමානව වන්දියා දඬුවම ඒ මනුෂ්‍යයාට ගෙවන්න වෙනවා. දැන් ඕක අපේ රටේ නැද්දාද? තියෙනවා. ඕක අපේ රටේ තියෙනවා. හරි? එතකොට දැන් අපේ රටේ මිනිමරුවක් කරපුවාම එල්ලුම් ගහන්නේ ප්ලෑන් කරලා කරපු නැති එකක් එල්ලුම් ගහන්නේ. එල්ලුම් ගහ කියන්නේ ලංකාවේ දැනට එල්ලුම් ගහන්නේ ජීවිතාන්තය දක්වා හිරේ යනවා. එතකොට ලංකාවේ ජීවිතාන්තය දක්වා හිරේ යවනවා නම් අපිට කියන්න පුළුවන්ද ඒක සාධාරණ දෙයක්ද අසාධාරණ දෙයක්ද කියලා? මිනිහක් මරලා ඒ මනුස්සයාට උසාවියේ දඬුවමක් නියම වෙනවා. මේ තනිකර සිවිල් නීතිය ගැන යේසුස් වහන්සේ කතා කරන්නේ. හරිද? යේසුස් වහන්සේ කතා කරන්නේ සිවිල් නීතිය ගැන. එතකොට මෙතන යේසුස් වහන්සේ ගෙනලා දෙන පොයින්ට්ස් ටික අපිට බලන්න වෙනවා. මොන නිර්ණායක යටතේද යේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ කියලා. ආමෙන්. ඔයාලා කියන්නේ තේරෙනවද? එතකොට දැන් ඊට පස්සේ අපිට කියනවා අපි කියවන්න ඊළඟ පදේ 39 නම් කියවන්න. අර ඒත් මම ඔබලාට කියමින් කියන තැන නම් කියවන්න. නමුත් මම නුඹලාට කියනවා නපුරු අය සමග හොරට නොසිටියලා. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනෙක් කම්මුලද හරවා පාන්න. හරි. ඇති. මම ඔබගෙන් පොන්චි උදාහරණයක් ගන්නවා. හරි?
දැන් ඔබ වෙන් කරගන්න ඕන කම්බුලට ගහුවොත් අනෙක් කම්බුල හරවන්න කියලා කියන්නේ මොකක්ද? මම මේක පැහැදිලි කරනවා. සහ අපි ඒක වෙන් කරලා අඳුර ගන්න ඕන විදිය කොයි දේවල් යට තියාගෙනද කොයි දේවල් අතිවාරම කරගෙනද යේසුස් වහන්සේ මේ කියපු කාරණාව අපේ ප්‍රශ්නාවට ග්‍රහණය කරගන්න. හරි? මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. අම්මා කෙනෙක්ට ඉන්නවා දුවලා දෙන්න. හරි? මම අහන්නේ තද මේකින් ඔබට උදාහරණ දෙන්නේ. දුවලා දෙන්නේ. ඔබගේ එක දුවෙක් මම පරණ කිවිසුමත් එක්ක අල්ලලා කියන්නේ. හරි? ඒකේ ඔබේ අවස්ථාව කියලා බලන්න නිකම්ම 21 ඉඳලා තියෙනවා. හරි? එතකොට ඔබගේ දුවෙක් පිරිමි කෙනෙක් ඇවිල්ලා දූෂණය කරනවා. හරි? දූෂණය කරනවා. වැඩිමත් කියලා හිතන්න. ඒතර යේසුස් වහන්සේ කියනවා කම්බුලකට ගැහුවොත් අනෙක් කම්බුලක් තරනවා. හරි? ඔබ ඒකට විරුද්ධව පියවරක් ගන්නවද නැද්ද? පරණ කිවිසුමේ හැටියට නම් කන්‍යාවන්ට බලහත්කාරකම් කරොත් එක්කෝ ඒ පුරුෂයා ඒ කන්‍යාව බාර ගන්න ඕනේ නැත්තම් ගෙවන්න ඕනේ. හරි? විවාහ වෙච්ච කාන්තාවක් සමග වෛශාකම කාමමිත්‍යාචාරය කළොත් ඒකට ගල් ගහලා මරනවා. හරි? ගල් ගහලා මරනවා. එතකොට යේසුස් වහන්සේ කියපු විදිහට අපි පොලිසිය වලට යන්න බෑ. හරි? තව එන්නේ පොලිසිය වලට යන්න බෑ. ගෙදර කඩු තොරකම් කරලා අහුවුනොත් පොරාට තව ටිකක් දීලා යවන්න ඕනේ. හරි? ඔබගේ දරුවෙක් දූෂණය කරනවා ඉන්න අනිත් දරුවා දූෂණය කරන්න දෙන්න කියන එක යේසුස් වහන්සේ කියන්නේ. ඒකද කියන්නේ? නෑ. ඔබට ඇවිල්ලා කවුරු හරි කම්බුලට ගැහුවා නම් මේ මගේ කම්බුල ඒකත් ගන්න. දැන් මම මේ පැත්තට ගහපු නිසා ඒක පොඩ්ඩක් ලොකුයි. මේ පැත්තත් ඒක ගන්න හදලා දෙන්න. එහෙම එකක් ගැනද කියන්නේ යේසුස් වහන්සේ. කම්බුල් කතන්දරයක් ගැනද ඇත්තටම කියන්නේ කම්බුලක් සම්බන්ධව. කම්බුලක් සම්බන්ධව කියන්නේ නෑ. යේසුස් වහන්සේ මෙතෙන්ට ගෙනල්ලා දාන දේ තමයි සමාදානය කියන දේ. ආමෙන්. සමාදානය. නපුරු අය සමග පොරට නොසිටින්න. යමෙක් නුඹේ කොහෙන් හරි දෙපැත්තෙන් එහෙකට ගැහුවා නම් අනිත් එකත් හරවන්න. හරි? අපි බලන්න අපි සමහර වෙලාවට හරි සුද්ධයි නේ. මාර සුද්ධ. දැන් ඔය වගේ වෙලාවට දැන් ඔබගේ වර්ග දෙකක් ඉන්නවා. හරි ඔබගේ වර්ග දෙකක් ඉන්නවා. ඒ වර්ග දෙකේ ඔබ මේකේ හිටියත් හදන්න තියෙන දේවල් හදාගන්න. එක වර්ගයක් ඉන්නවා කොහොමද ගැහුවොත් සහ ප්‍රශ්නයක් වුණොත් මගුත් කියන්නේ නිකන් නොවුනා වගේ ඉන්නවා. අපිට එහෙම දැන් මේ ඉස්කෝලේ ඉන්නේ මේ තේරුණාද? ඇවිල්ලා නිකන් ඔළුවට ටුක් කරලා ගියා. ගාලා ඉන්නවා. තේරුණාද? අර අපි ඒගොල්ලන්ව පහත් දානවානේ නෝන්ජල් ඩයට් එකක් ගන්න. කිසි තේරුමකට නැහැ. අහිංසක. අපි එහෙමයි කියනවා අහිංසක කියලා. හැබැයි ඔය ගොඩේ අහිංසක කොම්පිටිටිව්. හරි. ඒක තමයි කේස් එක. අහිංසක කොම්පිටිටිව් මොකක්ද වෙන්නේ? අවිල්ලා කියන්නේ කොහොමද අපිට? මට දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් තියෙනවා. මම ඒක නිසා යාට ගහන්න ගියේ නැහැ. මම හිතන්නේ සර්වේක මෙන් ප්‍රඥාවන්තව පරිවේක මෙන් අහිංසකවත් චේපකේ ඉස්සරහා නෑ නැත්නම් උඹ ගහන්න බෑ. මේකයි ඇනිලා තියෙන්නේ. හරි ගහන්න බෑ. තමුන්ගේ පුළුවන්කාරකමක් තියාගෙන හරි අපේ ජීවිතේ අපිට ප්‍රශ්න වුණාම ඒක සමාදානයෙන් අපි විසඳ ගන්නවද කියන පොයින්ට් එක ස්වාසයෙන් දෙන්න ඩෝංගා කියනවා තමයි.
මම ඊයේ වෙනදා දැක්කා මේ ආරංචියක් ආවා මේ ආරංචියකුත් මේක දැක්කා කැනඩෝන මයි ටික ඉස්කෝලේ දාලා අර කොණ්ඩ වලින් ඇදගෙන කුළුවරම් කට්ටියක් වගේ දැකලා කුළුවරම් ගහගන්නවා දැකලා තියෙනවානේ සාමාන්‍යයෙන් ඒක අපිට නිකන් හම්බෙන දෙයක් නේ අර කැනඩෝන මයි කරනවා ටයි වලින් ඇදගෙන බෙරේ නිරගෙන අන්නෝනි කියවන්න ගත්තාම ඉන්න සවුන්ඩ් එකක් දීගෙන ආයේ නෑ මහාන වලියා හරි දැන් ඒ වෙලාවේ ගහන්න පුළුවන්කම තියාගෙන ආවෝ මුසගෙන ඉන්න අන්න ඒක තමයි සමාදානය අර ගහන්න බැරි නිසා මම මුසගෙන හිටියා පමුපෝරි ගහන එක නෙවෙයි හරි ඊට වඩා හොරු ඒ අනුකාර වෙනවට වැඩිය හොඳයි කියලා ගහන එක. හරි නැත්නම් අඬගෙන එන්නේ. අඬගෙන ඉන්න අම්මට කියන්නේ මට කියනවා. කියලා කියන එක ඊට වඩා හොඳයි ඒක. ඒක අවතරම් බරපතල නෑ. උණෝකම තරම් බරපතල නෑ. හරි? යේසුස් වහන්සේ දැන් ඔබට ඇත්තටම පුළුවන් ද කවුරු හරි ඇවිල්ලා ඔබට කරට ඇහුවොත් හරි මගේ අනිත් එකක් කරවන්න පුළුවන්ද? පුළුවන්ද? කීදෙනෙක් කියනවා මට ඒක පුළුවන්. මම අනිවාර්යෙන් හරවනවා. අදොස්සන්න ඒ හලෝ හරවන්න ඕනේ නේද? හරවන්න ඕන. හරවන්නේ නෙමෙයි හරවන්න ඕන. හැබැයි හරවන්න ඕනේ කොහොමද ගහන්න බැරි නිසා. ප්‍රශ්නේ විසඳගන්න යේසුස් වහන්සේ මේ ලෝකෙට දීලා තියෙන්නේ අපේ පැත්ත. අන්න ඒක තේරුම් ගන්න. අපි ලෝකයෙන් සමගාරී අපි සබාවයෙන් සමගාරී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න කියන දේවල් ඇති වෙනවා හැබැයි පෞද්ගලිකව ගත්තාම මේවා විසඳන්න ඕනේ කාගේ පැත්තෙන්ද අපේ පැත්තෙන් නැත්තම් ඕකට නම් සමහර අය ඉන්නවනේ මගේ අඩේට ඇවිල්ලා CCTV එකේ මොසින් බෝලයක් කරනවා කරා සමහර වෙලාවට සිංහි බෝලකින් ලාභ කොච්චරක් ඇද්ද තරවසෙන් කියන රුපියල හරි ඔය සීනි බෝලේ ගැන නඩුව ගන්න දිගටම යද්දී රුපියලට වඩා කඩේ බාන පාඩු වෙනවලු හරි යේසුස් වහන්සේ කියන්නේ ඒක පිටිකන්නට තේරුමක් නැති දේවල් පිටිපස්සෙන් යන්නේ හරිද තේරුමක් නැති විදියට පොඩි ළමයි වගේ රණ්ඩු කරගන්නේ හරි තේරුණාද අපි එහෙම කවදාකවත් රණ්ඩු කරගෙන නැහැ තේරුමක් නැති දේවල් පස්සෙන් ගිහිල්ලා නැහැ. නැත්තම් හොඳයි. නැත්තම් හොඳයි. සතුටුයි. හරි? එතකොට ඇසකට ඇසක් දතකට දතක් කියලා යේසුස් වහන්සේ කිව්වේ ඒ දේවල් අයින් කරන්න කියලා. යේසුස් වහන්සේ අපිට ගෙනල්ලා දෙන්නේ මොකද්ද? සමාදානය. ඊට පස්සේ අපිට යට කොටසල ප්‍රේමය. යේසුස් වහන්සේ ප්‍රේමය කියන තැනට එන්න ලොකු අතිවාරමක් දාගෙන යනවා පහේ එකේ ඉන්න. මම ඊළඟ සතියේ ඔබට ප්‍රේමය ගැන කතා කරන්නේ. හරි? අපි පෙරලමු රෝම 12:16 සිත 21 දක්වා. කියවන්න. ඉක්මනින් කියවන්න 12:16 සිත 21 දක්වා. අඩවන සමග අඩාපල්ලා. එකිනෙකා සමග එක්සිත් වේයල්ලා. උසස් දේවල්හි සිත නොතබා පහත් දේවල්ටම සිත ආවදන කරපල්ලා. ආමෙන්. ඔතන නතර කරන්න ඉතුරු ටික ගන්න. හරි මෙතෙන්ට ඊට පස්සේ පාවුතුමා යේසුස් වහන්සේ පොයින්ට් එකට එනවා හරි මේ පරිගැනීම කියන එක අපේ හිතට එන්නේ නැහැ තව කවුරු හරි මොන හරි කොණින්දර ගියාම ගාරන්නේ ඇයි වට ඔබ කොණිත්තන්න ඕනේ හැබැයි යේසුස් වහන්සේ මම තුලින් නිසා මම ඔබ කොණිත්තන්නේ නැහැ ඒක නෙමෙයි කොණිත්තන්න බෑ
හරි? උසස් තැන්නේ තිබෙන දේවල් මොනවද කරන්නේ? කියන්න පැහැදිලිව කියන්නේ. උසස් දේවල්හි සිත නොතබා පහත් දේවලට සිත අවනත කරපළා. මොකද උසස් දේවල් වලට සිත නොතබා පහත් දේවල් වලට සිත අවනත කරගන්න. මේ පරිගැනීම කියන එක එන්නේ එක අපේ උඩඟුකමට සහ ඊනමානයට. තමයි උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ යටහතුන්ට මොනා කරනවා? ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ. පළවෙනි තැනට එනවා. හරි? අහිංසකයට නීතියක් ඕන වුණා. හැබැයි ධර්මිෂ්ඨයාට මේ නීතිය අවශ්‍ය වුණාද? මම කියන එක පැහැදිලිද? ඔබ හිතන්න එපා මේ චණ්ඩින්ට දුන්නු එකක් කියලා. මම කියන එක හොඳට තේරුම් ගන්න. අහිංසකයව ආරක්ෂා කරන්න අහිංසකයාගේ පැත්ත හිතලා මේ නීතිය තිබුණා. ඇසකට ඇස. දෙවියන් වහන්සේ දුන්නු නීතිය. හරි? මේ නීතිය තිබ්බා. හැබැයි ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් එකට ගිහිල්ලා ගන්න යනවා? හරවටත් ගිහිල්ලා ගන්න බෑනෝ. යේසුස් වහන්සේ හදන්න උත්සාහ කරන්නේ ඔබ ගිහිල්ලා ගහපුවම අනිත් එක හරවන එක නෙමෙයි. ඔබ ගිහිල්ලා ගහන්නේ නැති. තමයි. ගිහිල්ලා ගහන්නේ නැති. මම කියවනේ යේසුස් වහන්සේ කෙලින්ම අල්ලන්නේ කොහෙද කියලා පාපේ මුල. එන්නේ කොහෙන්ද? එතනින් ගලවලා ගන්නවා. එතකොට අපි බලන්න ඕනේ දැන් යටත්කම නෙමෙයි. යටත්කම කියන්නේ පහළභාවය. යටහත්කම. හරි? යටහත්කම සහ උණකුකම සහ හීනමානය පැහැදිලි කරගන්න ඕනේ. මේ තුන බැරි නම් මේ වැඩේ වෙන්නේ. දන්නේම නැතුව වෙනවා. පරිගැනීම කියන එක එනවා. පරිසරවලට ඇයි එහෙම ආවේ? මොකක්ද? උණකුකම. හරි? ඒක උණකුකම. හැබැයි අරක මොකක්ද? අපට බැරි නිසා ඉඳලා මට පුළුවන් වුණා නම් උඹට දෙන්නම්කෝ කියන එක මොකද්ද? හීනවා. හරි? හීනවා. දැන් පැහැදිලිද? දැන් යටහත්කම කියන එක මෙහෙම තියනවා නම් ඒකේ කිසි සීමාවක් තියෙනවා යටහත්කම. හරි? යටහත්කම මම මේක කලින් කියලා තියෙනවා. මම හිතන්නේ දන්නා ඉන්නවා. හරි? යටහත්කම. මේ යටහත්කමෙන් මේ පැත්තට ගියා නම් මේ සීමාව පැනලා ඒකට අපි කියනවා උණකුකම කියලා. හරි? මේ යටහත්කමෙන් මේ පැත්තට ගියා නම් අපි ඒකට මොකද්ද කියන්නේ? හීනමානය. හරි? උඩක පුද්ගලයෙක්ට වෙන්න යන දේ මොකද්ද කියන්නේ? උන්වහන්සේගේ වචනේ කියනවා උඩකුකම දෙවියන් වහන්සේ පිළිගොඩක්. හරි? ඔබට උදාහරණයක් දෙන්න. කවුද දන්නේ නෙබුකද්නේසර්? අහලා මම නෙබුකද්නේසර්ව ආලා කියනවා කියන කඩියත් උසන්ප. ආලා කියනවා කවුද කියලා දන්නේ. ආලා කියනවා නේ. නෙබුකද්නේසර් කියලා රජ කෙනෙක් හිටියා. හරි? බබිලෝනිය රාජ්‍ය පාලනය කරමින් බබිලෝනිය කියන රටේ මේ රාජ්‍ය පාලනය කරමින් හිටියා. හරි? එතකොට මෙයා තිබ්බ එකටම එක රාජ්‍යයක්. රට බබිලෝනියාව විතරයි. හරි? දෙවියන් වහන්සේව දන්නේ නැති දෙවියන් වහන්සේගේ මිනිසෙකුත් නොවන මිනිසෙක් තමයි අන්‍ය ජාතියෙක් තමයි නෙබුකද්නේසර්. බබිලෝනිය ජාතිය. හැබැයි දකින්න එයාගේ රාජ්‍ය අපි කියවල බැලුවා නම් දානියෙල් පොත හිතා ගන්න බැරි විදිහට මොනවද වෙන්නේ? වර්ධනය වෙලා අපි කියන්නේ චක්‍රවර්ති කියලා. ඒ රටේ ඉඳන් මුළු ලෝකෙම පාලනය කරා. හරි? මුළු ලෝකෙම පාලනය කරා. මම මෙතෙන් යන්නේ විශේෂ කරගෙන එන්න ඔබ හරිද? උතුරු තේරුම් ගන්න. ඊට පස්සේ මෙයා සඳලු තලයේ ඇවිදින ගමන් මේ ඔක්කොම කරේ කොහොමද හලෝ? දාවිත් මොකක්ද උනේ? දාවිත් මම කියන්නේ නානව දැක්කා. මෙයාගේම දේ දැක්කා. හරි? මෙයාගේම දේ දැක්කා. ඔයාලා දන්නවද අර පරණ මේ ලෝක පුදුම වලින් එල්ලෙන වෙන කියන එකක් තිබ්බා. දන්නවද?
එල්ලෙන වෙලාව ලියනවද? දන්නවනේ? හා. එල්ලෙන උයන හැදුවේ මිනිස්සයා තමයි. අර එහෙම කාන ගිනි කාර්සක කාන්තාරේ මල් පිපෙන්න හරිද ලස්සන උයනක් හදනවා. දැන් මොකද වැඩන්නේ? ඇත්තටම මිනිස්සයා වැඩලා. හරිද? වැඩේ කියන්නේ සුපිරි වැඩේ. හරි අපිට මේ පේනව නෙමෙයි. මල් නැහැ. කෙනාව ඒවනේ. දැන් තියෙන්නේ ප්ලාස්ටික්. අපිට මෙච්චර මේ හොඳ නිකන් පසක් තියෙන රටක් කියලා අපිට ඕක මේ හදාගන්න එන දුකක් වේදනාව වතුර දාගන්න. ඒකයි එන්න ගිනි කාල් බාරම අර ලස්සන වෙන අර නිකන් ෆුල් ෂවර් එකේ ඉන්න පුළුවන් ලස්සන වෙනක් හදන්න. ඉතින් මිනිස්සයා මම අතු පොරේලානේ. එහෙම කියද්දිම උඹගේ රාජ්‍යයෙන් උඹ වෙලවන්න යනවා. උඹගේ මාලිගයෙන් උඹ වෙලවන්න යනවා. හරි කවුද කිව්වේ? දෙවියන් වහන්සේ. මනුෂයාට එවෙලෙම පිස්සු අදාගෙන පලයන් යනවා. ගාගෙන එනවා. ඇයි ඒ? අනියා නියපොතු ආවන කැලේට ගිහිල්ලා අවුරුදු 7ක් ඉඳගෙන නියාර පිස්සු හදලා පිස්සු එකේ හොඳම හරි ඊට පස්සේ පලයන් ආවම රජතුමනි කිව්වම හරි අර සිංහයා නිකන් කණ්ඩේනවා වගේ එනවා පන්න හරි පන්න එතකොට එයාට එහෙම උනේ මොකක් නිසාද? අහංකාරකම නිසා. හැබැයි අහංකාර උනේ කාගේ දේවල් නිසාද? හලෝ තම්ම කරපු දේවල් නිසා. හරි? දැන් කවුරු ඉන්නවද මම එල්ලෙන වෙනක් හදලා තියෙනවා අපේ ගෙදර. එල්ලෙනවද වැරලෙනවද මන් දන්නේ නැහැ. එළියේ දිය වෙනක් හදලා තියෙනවා. හරි? හලෝ ඒ මිනිස්සු ආඩම්බර උනේ ඒ මිනිස්සු හදපු දේවල් වලට. උනේ අපේ අය උඩු වෙන්නේ. දෙවියන් වහන්සේ දීපු දේවල් වලට, තරෙන්ත වලට, දීමනාව වලට මමත්වයේ කියන එක මාර විදියට එනවා. තමුන්ගේ දෙයක් නම් කමක් නැහැ. ඒත් අර මිනිස්සුන්ට පිස්සුද? ඒත් මිනිස්සුන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරා. පස්සේ වෙලා ඒක වෙන කතාවක් කියවලා බලන්න. හරි? අපි ගාව තියෙන මොකද්ද? මමත්වය. හරි? මට විතරයි සිද්ධ වෙන්න පුළුවන්. මට විතරයි ආලේපේ තියෙන්නේ. මට විතරයි දීමනා තියෙන්නේ. මට විතරයි අරක තියෙන්නේ. මට විතරයි ඕකන ගහන්න පුළුවන්. මට විතරයි ගිටාර ගහන්න පුළුවන්. ඔක නැති කරගන්න. කරුණා කරලා නැති කරගන්න. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියන ප්‍රඥාවේ පටන් ගන්නවා දෙවියන් වහන්සේ කෙරේ බය වීම. ආමෙන්. ඔබට පුළුවන් දෙයක් නැහැ. සෙරුබාබෙල් එක්ක කට්ටිය යනවනේ නිදහස් වෙලා එතන කියලා බලන්න සැකරියා. අර නිදහස් වෙලා යද්දී නිකන් අර නිකන් නිදහස් වෙලා වගේ. අපි යම් කට්ටියට ගහගෙන නිකන් අර එන සීන් එකේ ආවේ. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා අයිසේ තමුසලගේ තියෙන දේවල් වලින් නෙවෙයි. මගේ ඵලය නිසා මගේ කරුණාව. ඒ කියද්දිම නිකන් ඩොක් ගන්නවා වගේ. ඇත්තනේ අපිට පුළුවන් දෙයක් තිබ්බා. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයේ අහංකාරකම කොයි වගේද කියලා. ඔබ අහංකාර නිසා ඔබ අහංකාර නිසා ඔබගේ දේවල් නිසාවත් නෙමෙයි. ඔබට සියල්ල දී තිබෙන්නේ දෙවියන් වහන්සේ. අර මනුස්සයා ඉඳගෙන ඉන්නේ ඒ මනුස්සයා කරපු දේවල්. හැබැයි ඒ මනුස්සයා දෙවියන් වහන්සේගේ මනුස්සයෙක් නොවන නිසා ඒ මනුස්සයා පිළිගන්න හේතුවක් නැහැ. ඒක දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හැබැයි අපි ගැලවීම ලැබපු මනුස්සයෙක් නේ. එතකොට අපි තුල තියෙන දේවල් කාගේද? දෙවියන් වහන්සේ දීපු දේවල්. අපි තුල තිබෙන ආධිපත්‍ය කාගේද? දෙවියන් වහන්සේ තුල තිබ්බ දේවල්. එතකොට අපි ඒ ආධිපත්‍යය පාවිච්චි කරලා අපි තුල තිබෙන තරංගයන් පාවිච්චි කරලා අපි අහංකාර වුණාම දෙවියන් වහන්සේ අපිව පල්ලහැට දානවා. පිස්සුත් ඇති. ඒක මම දන්නවා. පිස්සු හදාගත්තාම වෙන්නේ අපිට දීලා තියෙන වැඩේ හරියට කරන්නේ නැහැ. එකෙක් ආව කොණිත්ත උන්ට ගිහිල්ලා කරදර කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? පයින් ගහලා එලවන්න සිද්ධ වෙනවා. රජෙක් වුණත් කරන්න දෙයක් නැහැ එළුවා. එළුවා නෙමෙයි. එළුවත් එක්කම අතුරු දානවා. කැලේට ගියා.
අපේ කට්ටියත් ආඩම්බර වුණාම උල වුණාම වනවදින්න සිද්ධ වෙනවා වනසරා වගේ ඉන්නේ. හරි ඒක තමයි එක එක්කෙනාගේ පස්සෙන් යන්නේ. එක එක්කෙනාම හිතරේ ඉඳන්නේ. තමුන්ගේ ජීවිතේ තමුන්ටම අහංකාර වෙලා ඕන් නැති දේ කරගෙන හරි තමුන් අහංකාර වෙලා ඒ යන්න ඊළඟට යන්න බැරුව නිසා අනිත් මනුස්සයන්වත් ඒකෙන් විඳවීමකටපත් වෙනවා. හරි ඒක නිසා තමයි කියන්නේ යටත් වෙන්න. යටත් වුණා අනිත් කම්බුලත් හැරෙවුවා ඒ උඩකුකම කියන එක ඔබගේ ජීවිතේ තියෙන්න බෑ බෑ අහංකාර නම් කියලා දෙනවා අනිත් පැත්තට පටෝ ගන්න. හරි දැන් ඊනමානය බලන්න. ඊනමානය කියන්නේ මට ඉතින් ටිකක් කියන්නේ. මට ඉතින් ඊඩාරක හරියට ගන්න බෑනේ. හැම තිස්සෙම විනාඩු. හරි. ඒ වගේ මිනිස්සු කෙලින් ඇවිල්ලා දෙයක් කියන්නේ නැහැ. වටින් කොටින් තමයි කුරුල්ලා ඉන්නවා. හරි කාලේ මොන හරි අදහසක් ප්‍රකාශ කරන්න තියනවා නම් ඒක කියන්නේ නැහැ. වෙන මොන හරි එකක් කියෝ ඉන්නවා. ඉතින් එතකොට දකින්න එකට තේරෙනවා මේක ගැන තමයි මෙච්චර වෙලා කියන්නේ කියලා. හරිද? මේ හීනමානයේ ගති ලක්ෂණ. පෞරුෂයක් ඇතුව කෙලින් ඉන්න බෑ. කෙලින් අදහස් ප්‍රකාශ කරන්න බෑ. මේ හීනමානයේ කියන එකට කකුල් පාරක් ගියාම මොකද්ද වෙන්නේ? උට මල පයින්නවා ඒ මොකුත් නෑ අර අහංකාරයකටත් වැඩිය මල පයින්නවා. ඒ දැන් අර ගහන්න පුළුවන් එකට මල බැලගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑනේ. උදාහරණ මායි මොකෙද්ද මුට මට ගැහුවා ඒක දෙකට ඇවිල්ලා යන්න. හරි? එහෙම අහංකාරකම තියෙන මනුස්සයට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අඬින්නවද? තරහ යනවද ගොඩක්? නෑ. ගොඩක් තරහ යන්නේ නෑ. ඔබ හොඳට අධ්‍යයනය කරලා හැබැයි ගහන්න බැරිය කාට හීනමානයේ තියෙන කාට මල්ල පයින්නවා අර ඇතුලේ නිකන් ගිනි ගන්නවා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තියෙන නිකන් අර වෙඩි ගාපු උරා. ඒවල ඉන්නත් නැහැ. සමාදානය නැහැ. ඉතින් නපුරන් සමග පොරට යන්න එපා කියලා කිව්වේ ඒ වෙලේ ගාල්දිම ගිහිල්ලා ගහන්න එකට නෙමෙයි. ආමෙන්. කිව්වේ හීනමානයේ තියනවා කුටි කාලේ ගියාපුවම අර ඒ මම දෙන්නම් ගෝයා මම ජිම් ගිහිල්ලා එක හදාගෙන ඇවිල්ලා තමයි. ඒක නෙමෙයි. හරි? හැබැයි අපිට පිටට පේන්නේ කොයි වගේද? අනිත් එක හරවල නෙමෙයි. ඌ මෙහෙමත් ගහලා ඌ අනිත් පැත්ත හරවල ගහලා. ගහේ කම ගහලා. හැබැයි යටහත් මිනිස්සයා ඉවසීම තියෙනවා. පියාපො පොත බැලුවා නම් ඉවසීම ගැන කතා කරනවා. තේරුණාද? යටහත් මිනිස්සේ උඩඟු වෙන්නේ නැහැ. හීනමානයට යන්නේ නැහැ. හීනමානයේ තියෙන මිනිස්සෙක් හැමති ඉස්සම තමුන්ට බෑ කියලා හිතන්නේ. හීනමානයේ තියෙන මිනිස්සෙක් දෙවියන් වහන්සේ කොච්චර සමාව දුන්නා ඒ පාපේ ගැනමයි නැවත හිතන්නේ. එතකොට මේ පරිගැනීමේ චේතනාව මිනිස්සෙගේ හදවතට එනවා. මිනිස්සුන්ගේ හදවතවල මේ පරිගැනීමේ චේතනාව තියෙනවා. යේසුස් වහන්සේ ආවට ගියාට කිව්වේ නැහැ මේ. හරි කියනවා මේක. නුඹලාම ඥානවන්තයෝ යැයි නොසිතල්ලා. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්න සිතට ගනිල්ලා. පුළුවන් නම් නුඹලාගෙන් දින හැකි ප්‍රමාණයට සියලු මනුෂ්‍යයන් සමග සමාදානයේ සිටපල්ලා. මෙතන පොඩි අප්සෙට් එකක් තියෙනවානේ. මොකද? පුළුවන් නම් ගියගේ ප්‍රමාණයට සමාදාන වෙන්න. අයි මේක මෙහෙම නෙවෙයි. පවුලුතුමා මේක නෙවෙයි. පවුලුතුමාට යන්න තිබ්බනේ පුළුවන් නම් නෙමෙයි අනිවාර්යෙන් මනුස්සයත් එක්ක සමාදානයෙන් ඉඳපල්ලා කියන්නේ. මේ පුළුවන් කතා නෙමෙයි. ප්‍රශ්නයක් නෑ. යේසුස් වහන්සේ කියපු දේවල්. අතර බලන්න ඉතල. ඔබ ඒ වගේ සුළු දෙයකට කිපෙන්න එපා. සමහර අය ඉන්නවා නිකන් ඇඟේ හැප්පුණත් මොහොර එදා කරපුවකට මම එක තරහට තමයි කියන්නේ කියන්නේ. අනේ නෑ මේ මිනිස්සයා දන්නේ නැතුව තමයි ඇඟේ හැප්පිලා තියෙන්නේ. අපේ අය හිතන්නේ මූ එදා මන් දැක තිබ්බ තරහට මූ නිකන් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පිලා මම ඔලොප්පම් කරලා මම හසල මම මේක සුදාපෙන් මං කැටි කියලා එළියට ගන්න තමයි. මූ මේ රෙඩි එක දෙන්නේ නෑ. එහෙම නෑ. මේ මිනිස්සයාට ඒ මොනවාක් නෑ. ඒ මානසිකත්වයෙන් මිදෙන්න. ඔබෙන් පරිගන්නේ නැහැ මිනිස්සේ. ඔබ තුල පරිගැනීමේ චේතනාව නැත්නම්.
හරි ඔබට පලි ගන්නවා කියන එක දන්නේ නැත්නම් මේ මනුස්සයා පලි ගන්නවා කියන එක ඔබ දන්නවද? නෑ. දන්නේ නැහැ. ඒ නිසා පලි ගන්න එපා. යේසුස් වහන්සේ කියන්නේ එදිරිකාරයා ඉල්ලන දේ දෙන්න. ආමෙන්. එදිරිකාරයා ඉල්ලන දේ දෙන්න. අර හැදක්මක් යන්න කියන කතාව මොකක්ද? කාර්යය අපිට නැතන ඉඳන් ලෝකේන ආහාර ගන්න දෙන්න පණ යන්න දෙන්න කිව්වා නම් ඒකත් පයින් කිරි කියන්නට වෙන එක. මෙතන තියෙන දරා ගැනීම ගැන ඔයගොල්ලෝ හොයලා බලන්න. රෝමවාසීන්ගේ තිබ්බ මේ ලෝහ සංනාවය. හරි ඒක ගොඩක් බරයි. හරිද? ඒක සාමාන්‍යයෙන් ඒ සෝදාදු ඒගොල්ලන්ට බර නිසා සාමාන්‍යයෙන් ඔය රෝම අධිරාජ්‍යයේ තිබ්බ කාලේ ඒ තරගෙක් හොයාගෙන ඒකත් අරගෙන ඒක එයාට කියලා අරගෙන යනවා. පයින් යනවා. හරි? ඒ ස්වාමීන් කියන කවුරු හරි එන්න ඔයාලට කරදරම කරනවා නම් නැතක්ම නෙමෙයි කවුරුට ගිහිල්ලා දෙන්න. මොකද්ද? ඊවසන්න, දරා ගන්න, ප්‍රේම, සමාදානය. ඒ ස්වාමීන් මොකද කරන්නේ? හැබැයි එදා ඇසරසක් ගතර දඬක් තිබ්බා. අපි අපරාධයට සමාන වර්ගයක් ගෙවනවා. කාහේරි එතනින් ආරෙක් කරනවා කරනවා අපටගේ අතියෙන්ම ගන්න නිර්ණය කරන්න කවුද කියන්නේ? උසාවියෙන් කියන්නේ සිවිල් කියන්නේ. හරි? එතකොට මේ සිවිල් නීතියයි දෙවියන් යේසුස් වහන්සේ කියපු දේ ඔබ පටලව ගන්න එපා. යේසුස් වහන්සේ කියන්නේ නීතිය විදියට තිබ්බාවේ. හරි? හැබැයි ඔබට උසාවිය යනකට වැඩිය හොඳයි ඔබගේ ධර්මිෂ්ඨකම නිසා අහිංසකයව ආරක්ෂා වෙන්නේ. ආමෙන්. පැහැදිලිද? උසාවිය තිබ්බාවේ සිවිල් නීතිය තිබ්බාවේ ඊට වඩා ඔබට දරා ගන්න පුළුවන් එක ඔබට ඉවසන්න පුළුවන් එක ක්‍රිස්තුස් වහන්සේගේ ගති ලක්ෂණය. මේ මනුස්සයා මේ වගේ නීති දුන්නේ ඔවුන්ගේ සිත් ඊටාම දැඩි. ආමෙන්. ඊටාම දැඩි. අපිත් ඕක දැකලා අපිත් ඇසකට කරන්න කිව්වොතින් යේසුස් වහන්සේගේ ප්‍රේමය නැති වෙනවා අපිට. යේසුස් වහන්සේගේ චරිත ගුණාංග අපිට නැති වෙනවා. ආමෙන් කියවන්නේ තුනේ. ප්‍රේමවත්කම් පරිලෝකේන උදහසට ඉඩ හැරපල්ලා මක්නිසාද පරිගෙන මාගේය මම විපාක දෙමි ස්වාමීන් වහන්සේ කීල සේකේ ලියා තිබේ. ආමෙන්. මොකක්ද කියන්නේ ආය? පලි ගන්න එපා. පලි ගැනීම කියන්නේ පාපේ ශාපේ කොටස. ඔබේ පාපේ යේසුස් වහන්සේ කුරුස දරාගත්තනේ. ඔබ පලි ගන්න එපා කාගෙන්වත් ඒක නිසා. ඔබ පලි ගන්නවා කියලා කියන්නේ ඔබ තාම පාපේ ශාපේට අසුරින්න මිනිස්සෙක්. ඔබට පලි ගැනීමෙන් සිතුවිලි ඔබට එනවා කියලා කියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ දෙමින් පරලෝකීය කියලා තිබ්බනේ අසකට අසකට කියලා නෑ. ඔබගේ සිත තාම දැඩි. ඒ දැඩි සිත යේසුස් වහන්සේට ආස නැහැ. මොකද ශුද්ධාත්ම වහන්සේගේ ඵලයක් තමයි මෘදුකම. ආමෙන්. ඔබගේ ආත්මයට දැනෙන කෙනෙක්ව පුද්ගලයෙක්ව ඔබගේ ආත්මයට කෙනෙක්ව පරීක්ෂාවක් විදියට දැනෙන්න පුළුවන්. ඔබගේ ආත්මයට කෙනෙක්ව කරදරයක් විදියට දැනෙන්න පුළුවන්. ඔබගේ ආත්මයට කෙනෙක්ව තමුන්ගේ තියෙන සනසීම නැති කරන කෙනෙක්ව විදියට දැනෙන්න පුළුවන්. ආමෙන්. ඔබට එහෙම දැනලා තියෙනවද? මේ මනුස්සයා නිසා මට සනසීමක් නෑ. මේ මනුස්සයා මට පුදුම කරදරයක්. හා? එයා පැත්තේ ගෙදර එකා මට දැන් අර ඊයේ අපේ ගෙදර 12යි ගණනක් වෙනකම් මොකක් හරි එකක් දාගෙන තමයි නිින්ද ගියේ නෑ. මම හොඳ වෙලාවට දේශනාව හදාන්න හිටියේ. නැත්තම් අද ඒක දේශනාව කරන්න හම්බෙන්නේ. සත්‍ය කියන්නේ අර වැස්ස තිබ්බම සත්‍ය නෝනේ. හැදත් එක්ක මෙහෙම වෙනවා. ඔවර නිින්ද ගියා ඊයේ මැරිලා හිටියේ හොඳට. හරිද? වතුර මෝටරයක් හේව කරලා හොඳට වතුර ඇදලා. හරි. ඒක නිසා නිින්ද ගියා. දැන් ඒ වගේ හිතන්න ඔබ ඒ වෙලාවට ගිහින් මට මේක ගියා. කියලා පරණ මරණ ගියා. මගේ තාත්තගෙන් ඉවර කරගෙන ගිහින් දායක් එහෙම ගැහුවා නම් කොහොමද? හා? පල්ලි ගත්තා. එහෙම කරන්න බෑ. යේසුස් වහන්සේ ඒගොල්ලන්ගේ අර හිතේ එන චේතනාව. ඒක නපුරු අවශ්‍යමක පොරට නොස්නේ. දැන් අපි සමාජයෙන් වෙන් කරලා තියෙනනේ මරගන්න අයන් කියලා. හරි? අපේ නමකට මොකද කියලා වාටයක් දාන්න. ගිහලා කුඩේ ගාලා. මම යේසුස් වහන්සේ නිසා
පොරට යන්න එපා. ඒක කියන්නේ යන්න එපා. ඔබට මිනිස්සෙක්ව අධ්‍යයනය කරගෙන නේ. ඔබේ මනුෂ්‍යය ගැන ගන්නවා නම් මෙයා මේ වගේ. මට සජීවීමත් වෙන්න කියනවා මේ වගේ. මට වාදයක් වෙන්න කියනවා මේ වගේ. ඔබ මනුෂ්‍යයන් දන්නවනේ. සුදර්මන සොබලයකට කරුණාව දෙනවා. ඉතින් ඒ නපුර සමග ඔබ පොරට යන්න එපා. ඒ පරීක්ෂාව සමග ඔබට පොරට යන්න එපා. යාර යාසනෙක තියෙන ආලේපන පරීක්ෂාවත් එක කියලා හැප්පෙන්න. අන්තිමට පරීක්ෂාව උස්සගෙන දුවනවා. වඩාගෙන එනවා. හරි ඒක නිසා ඔබ තේරුම් ගන්න මේ පරිගැනීම කියන්නේ පරිගැනීමේ චේතනාව පාපේ ශාපේ කොටස මේ පරිගැනීම මිනිස්සෙගේ විවිධ ක්‍රම වලින් එන්න පුළුවන්. හරි උඩුකමෙන් එන්න පුළුවන්. හීනමානී තුලින් එන්න පුළුවන්. හරි තව මිනිස්සෙක්ව කරදරයක් විදිහට එන්න පුළුවන්. හැබැයි ඔබ හිතලා බලන්න ඔබ තුල දෙවියන් වහන්සේ ඉන්නවා නම් ක්‍රියා කරනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ පරණ දේවල් පරණ පාප විශේෂයෙන්ම පරණ පාප නැවත නැවත මතක් කරමින් ඔබට වාදයක් වෙන්නේ නැහැ. වාදයක් වෙන්නේ නැහැ. හරි? ඔබව මානසික වටන්නේ නැහැ. හැබැයි ඔබ තුල ඒව ඇවිල්ලා නැවත පරණ මතකයක් කැකෑරි ඔබට පරිගැනීමේ චේතනාවක් අලුත් වෙනවා කියලා කියන්නේ ඔබ තුල තාම ඒ ශාපය තියෙනවා. ඒව මේ නූලක් පාන්දලා කොඩේ වින කරලා හුනියම් කරලා දෙහි කපලයින් කරන්න බෑ. තමුංගාව තියෙන දේවල්. තමුංගාව තියෙන දේවල්. ඒක නිසා සබහවල ගොඩක් මේ රෝම පුතර ලියන්නේ ඒකයි. සබහවේ ගොඩක් ප්‍රශ්න නැති වෙනවා. මේ අපි ඔය කියන්නේ තිත්තකම කියයි, පැණිරහකම කියයි, අරකම කියයි, මේකම කියයි නේ. වෛරය කියන්නේ මේ ඔක්කොම සරුවායන්ගෙන ඉන්න හේතුව පරිගැනීම. ඇසට සිටිනිදී පාඩුවේ තිබ්බා. සභාවේ අධිකාරින් ජයක් තියෙනවා, සභාවේ නීතිය තියෙනවා. ඒවයි පාඩුවේ තිබ්බා. හැබැයි ඔබට එතෙන්ට යන්න වෙන්නේ නැහැ. ඔබ තුල ධර්මිෂ්ඨකම තියෙන පුද්ගලයෙක්. පරිගන්න ඔබේ හිතට එන්නේ නැහැ කිසි අදහසක්. චේතනාවක් එන්නේ නැහැ ඔබේ හිතට පරිගන්න. හිතන්න ඔබට මේ වගේ කට්ටිය හම්බෙනවා. ඒක කියන්නේ සුසංශ මෙයා කට්ටිය හම්බෙනවා. මෙහෙම කට්ටිය ඉන්නවා. ඇවිල්ලා ඇත්තට වද දෙන කට්ටිය ඉන්නවා. හරි ඒ සුසංශේ උගන්වන්නේ එකටම උගන්වන්නේ වද දෙන්න යන කෙනාට නේ. වද දෙන්න යන කෙනාට අහිංසක. එතකොට අපි ඒ දෙපැත්තේ ඉන්න මිනිස්සු මෙතනදී සමහර වෙලාවට ඔබ දන්නේම නැතුව තව කෙනෙක්ට වදයක් ගන්න නැති. හරිද? හැබැයි සමහරවිට කියන ඕන මට එන වදයක් ගන්න. අර අපි කියන්නේ නෑ නෑ කියන. නේද? මේක එන්න හේතු දෙකක් තියෙනවා. හේතු දෙක තමයි උඩවමයි ඉන්නම. හරිද? අනේක් වගේ කෙනෙක්ව පේන්න තව ගැහකාරකම නිසා පේන්න පුළුවන්. දැන් අපි හරි ආසයි නිනමානින් ඉන්න කෙනෙක් කියලා සරසන්. එතකොට එයාට අපි වැණයක් වෙනවා. ඒතකොට අපේ අවුලක්ද? හරි මම කියන්නේ තේරුණාද? ඊනමාන්නේ ඉන්න කෙනෙක් සංසන්දි ගියාම අපි එයාට වදයක් වගේ දෙන්න එක අපේ අවුලක්ද? නෑ. හරි ඒ නිසා මේ යේසුස් වහන්සේගේ ඉගැන්වීම හරිම ගැඹුරුයි. ඒක හොඳට ශ්‍රද්ධාවන්තයන්ට කියන්න ඒක කරකව ගන්න නැතුව ඒක ජෑම් එකක් ගන්න නැතුව මට හරියට ගන්න දෙන්න. මෙච්චර වෙලා අපි බලපු කාරණා මම කියන්නේ යනවා. හරි? අපි බැලුවා මේ ඇසට ඇසක් කියන එකේ තේරුම මොකක්ද? හරි? සිවිල් නීති. හරි ඊට පස්සේ බැලුවා මේකේ අන්තර්ගතය වෙන්නේ මොකක්ද? සිවිල් නීතිය තිබ්බාවේ හරි? පරිගැනීමේ චේතනාව අපිට එන්න බෑ. අපි තුල ධර්මිෂ්ඨකම තියෙනවා. හරි? පරිගැනීමේ චේතනාවක් අපිට එන්න හේතුව මොකක්ද? අපි තුල අහංකාරකම හරි හීනමානය හරි පවතින එක. ඔබ තමයි තියෙන හේතුව. එතකොට මේ හේතුව නිසා අහංකාරකම නිසා උඩුක හීනමානය නිසා හරි අපිට ඕක එන්න පුළුවන්. හරි? හරි. දැන් මේකට බේතක් හැබැයි. මේකට බේතක් කියවන්නේ එතකොට. නමුත් නුඹේ සතුරාට බඩගිනි වුවොත් ඔහුට කන්න දීපන්න. පිපාස වුවොත් ඔහුට බොන්න දීපන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ
ඉස පිට ඉනියවුරු ගොඩ කරන්නීය. නපුරුකමෙන් පරාජය නොවී යහපත්කමෙන් නපුරුකම පරාජය කරපාල. ආමේ මොකද කියන්නේ ඔබේ සතුරාට බඩගිනි වුණොත් උඩ ගන්න දෙන්න. ආමේ සතුරාගේ ඔබට මම ඔබට පොඩි ප්‍රශ්නයක් කරනවා. ඔබට ඉන්නෝ නිතරම වද දෙන දරුවෙක් ඈ. හරි? වද දෙන දරුවෙක්. එහෙනම් ඉතින් එපා ඉන්න බව. හරි. සමහරවිට මොනවා වලින් මට පේනවා. වදයක් කරගන්න එපා. ඒක තමයි ප්‍රශ්නයක්. හරි? එතකොට දැන් අර හිතනනේ වද දෙන જાති කට්ටිය ඉන්නවා කියන්නේ. සාමාන්‍යයෙන් තරුණ වයසකදී මොකක් හරි එකක් ඉන්නට වද දෙනවා. එයාම හික්මවන්න ඔයාට පහසුයිද? ඉල්ලන දේ අරන් දෙන එක ඔයාට පහසුයි. මං ඉල්ලන දේ අරන් දෙන්නේ නැතුව හික්මවනවා කියන කට්ටිය අද උස්සන. මම දරු බඳලා කියන්නේ ඉල්ලන එක අරන් දෙන්න නෙමෙයි. එහෙම කට්ටිය අද උස්සන. ඕකම මරලා හරි පාරේට ඇහිද පට්ට ගහලා හරි හදනවා. එහෙම කට්ටිය අද උස්සන. ඉල්ලන එක අරන් දෙන්න අරන් දුන්නා තියෙනවා. එහෙමද? හා? ඉල්ලන එක අරන් දෙන එක ලේසිද? හික්මවන එක ලේසිද? මොනවාදරුවෙක්ව ඉක්මවන්න ලේසි. ඇයි යාව තාම වරදනේ වෙන වයස. හැබැයි තරුණයෙක්ව ඉක්මවන්න ලේසි. උදාහරණයක් කරා බය කරලා තියාගත්තා. හරි? වැඩිහිටියෙක් නම් ඉක්මවන්න. පොඩක් දුරට ඉක්මවන්න. හැබැයි තරුණ කෙනෙක් පුළුවන්. යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. එයා ඉල්ලන එක එයාට දෙන්න. හරිද? එයා ඉල්ලන එක එයාට දෙන්න. කවුරුද ඔයාට ගහන්න වෙනවා නම් ගහගන්න. මොනතරම් කව. කියලා එයාට ගහන්න. දැන් හැබැයි ඒ වෙලේ ඔයාගේ හිතේ පරිගැනීමේ චේතනාවක් තිබ්බනම් ඒක පාපේ. ඊට වඩා එතනින් යන එක වඩනවා. තමයි කරදරෙන් බේරෙන්න එයාට කියන්න එපා ඔයා ඔය කරන දේ වැරදි. ඔයා ඔය කරන දේ වැරදි. අනියක් වෙන්න එපා. ඊට වඩා ඒක එයාට දීලා පෙන්නන්න. මොකක්ද? එයා නපුරු දෙයක් කරනවා නම් ඔයා ඒක යහපත් දෙයකින් කරලා පෙන්නන්න. අපේ අය හරියට ඕදන් දෙන්න දක්ෂයි. උපදෙස් දෙන්න දක්ෂයි. හැබැයි තරුණගේ ජීවිතේ ඒක නෑ. කයිවාරුව තියෙනවා. හරි? මාර විදියට උපදෙස් දෙනවා. හැබැයි තමුන් දෙන උපදෙස් තමුන්ව පිළිපදින්නේ නැහැ. ගෙවල් වලට කියනනම් බැලුවා එකේ කියන කරන ඒවා හරියට මේ විදියට කරනවා කියන්නේ. හරි? එතකොට පරිගැනීමේ චේතනාව අයින් කරන්න බෑ කොහොමද? ඒ ඉතින් තමුන් නපුර පරාජය කරන්න යන්නේ තමුන්ගේ තියෙන යහපත් ගති ගුණාංග වල ඉන්නේ. තමුන් ගාවම තියෙන නපුර ගුණාංග නපුරයි එකතු වුණාම නපුර ඩබල් වෙනවා. එතකොට කොහොමද එතන මොකද්ද හිටින්නේ? ඝට්ටනයක් තමයි. එතන නිතරම ගැටුමක්. එතන නිතරම අසමාදානයි. අපේ ප්‍රශ්නේ හිටින්නේ නැහැ. හරි ප්‍රේමයේ සහ ඉවසීම ආත්මේ බල තියෙනවා නේද? අපිට ප්‍රශ්න විසඳ ගන්න හරිය ලේසි. අපි අරගෙන ගැටුම් නිරාකරණය කියලා පාඩම මතකද? ප්‍රශ්නයන්දී අපි බලන විදිය අපි යේසුස් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕන. හරි? අපිට කෙනෙක් කරදරයක් කරනවා ඉල්ලන දේ දෙන්න. ඒක ඔබ තුල තියෙන ආපත්‍යක් වෙන්න ඕන. ඔබ තුල ඉල්ලන දෙයක් දෙන්න නැත්තම් ඔබගේ දරුවා ඔබට ඉල්ලලා කරදර කරන දේ දෙන්න ඔබ ගාව නැත්තම් එතන ගැටුමක් නෑ. භෞතික දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. හරි? තේරුම් ගන්න. ඔබට යම් කෙනෙක් නපුරක් කරනවා ඔබ ගාව යහපත් ගති ගුණාංග නැත්තම් ඒක පරාජය කරනවා. හැබැයි ඔබට මම දෙයක් කියන්න. කවුරු හරි ඔබේ කම් වලට ඇවිල්ලා එහෙම ගහලා ඔබ අනිත් කම් වල හැරෙව්වොත් ඒ කෙනා ඔබට ගහන්නේ. මොලයක් තියෙන මිනිස්සෙක් නම් ගහන්නේ. ආමේ. ඇයි? හැච්චන්. හටට කුටි ගෑවොත් වෙන එකක්. දෙකට කුටි ගෑවොත් වෙන එකක් කියන්නේ මේ කියන්නේ. සාමාන්‍ය දිනදා වෙන ප්‍රශ්නවලදී ඔබ ඇත්තට එහෙම හැරෙව්වොත් ඒ මනුස්සයා අපිට ගහන්න යන්නේ නැහැ. ලැජ්ජයි කියලා.
ඔබ ඔබට නපුරක් කරද්දී ඔබ මේ මනුස්සයට ප්‍රේම කරොත් මේ මනුස්සයට ඇලෙන්න ගැලෙන්න කියුති. හරි? මේ මනුස්සයට ටික කාලයක් යද්දී මේ මනුස්සයා පොළොවට හරි බරක් දැනෙනවා. මොකද කියන්නේ ඊට උපදේශයක් දෙන්න අපිට කියන්නේ. ඔඩොක්කුවට කියන අකුර කොටක් දැම්මම වගේ ඉන්නේ. දැන් කියනවා හිස පිට කොටු කියන අකුර කොටක් දැම්මම වගේ ඉන්නේ. නමයි. එතකොට අපි ජීවිතවල අපි කරන දේවල් අපි මනුෂ්‍යයන්ට කරන දේවල් මනුෂ්‍යයන්ට කරන දේවල් වලදී ඇයි අපි නිකන් ඉසේ ගිනි ගොඩක් දාගන්නේ ඉල්ලාගත්ත පිච්චෙන තව මනුස්සයෝ අපිට ඕන තරම් දේවල් කරයි. ඒ මනුෂ්‍ය සමහරවිට ඔබ තරම් වර්ධනය වෙලා නැති වෙන්න පුළුවන්. ආත්මිකව ඔබ තරම් මුහුපුරා කියලා නැති වෙන්න පුළුවන්. අලුත් සෙනග වෙන්න පුළුවන්. හැබැයි ඔබ පරිණත මනුෂ්‍යෙක් වශයෙන් ඉවසන්න අවශ්‍යයි. ඒ ඉවසීම ඔබගේ ජීවිතයේ තියෙන්න අවශ්‍යයි. ආමෙන්. ඔබගේ ඒ ප්‍රේමය ඔබේ ජීවිතයේ තියෙන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ මුලින් ඉඳලා මේ ඔක්කොම හදාගෙන ඉන්නේ ප්‍රේමය කියන තැන. සත්‍යවාදීකම ඔබේ ජීවිතේ තියෙන්න අවශ්‍යයි. මේ එකකට පැටුණු දේවල් නේ. පරිගැනීමේ චේතනාවට ඔබ ඉන්න දියන්න එපා. ඔබේ තියෙන අහංකාරකම නැති කරගන්න. ඔබේ තියෙන හීනමානය නැති කරගන්න. ආමෙන්. මේ අහංකාරකමයි හීනමානය නිසා ඔබ දන්නේ නැතුවම ඔබගේ ජීවිතය ඔබ ලොකු වදකට වැටෙන්න යනවා. ඔබ යටහත්කම කියන සීමාවේ ඉඳලා යේසුස් වහන්සේට ඔබව දැක්කම යේසුස් වහන්සේව වගේ පේන ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. සහාය කරන්න. තා මිනිස්සේ රිදෙව්වට ඇයි මම රිදවන්නේ? මොකද ඒකට ප්‍රශ්නේ? මේ මිනිස්සුන්ට කියලා උදව් කරන්න. ඔබ සමහර මිනිස්සු දැකලා තියෙනවද ගොඩක් ડિප්‍රෙෂන් වෙලා ගොඩක් අර මොකද මානසික පීඩනයට ලක් වෙලා ඉන්නේ. මේ මිනිස්සු සමහර වෙලාවට කියම මේ මිනිස්සු අපිට බයිනවනේ. අපිත් බැන්නනම් අපි ඒ වෙලාවට එයාට කොහොමද ලං වෙලා එයාගේ මනස හදන එක නේද අපේ වගකීම. ඒක තමයි යේසුස් වහන්සේ කියන්නේ. මිනිස්සු අපිට බැන්නාම අපි අනිත් කකුල තරනවා කියන්නේ හරි. අපි අනිත් කකුල තරනවා කියන්නේ මේ මිනිස්සයා මේ කරන දේ නපුරක් වුණා අපිට ඒක නපුරක් වගේ දැනෙනවා වුණාට මේ මනුස්සයාගේ ජීවිතේට අපිට සමහර වෙලාවට යේසුස් වහන්සේ දෙන්න පුළුවන්. අපිට ලෝකයේ මිනිස්සුන්ව හම්බෙයි විවිධ ප්‍රශ්න ගැටලුවල ඉන්න. සමහර වෙලාවට සුභාරංචි කතා කරන්න ගියාම පළවෙනි පාර කාම පන්නනවා. හැබැයි ඔබ නැවත යන්න. ඔබ අහංකාරයි නම් ඔබ ඕන නැත්නම් නිකන් හිටපන්. ඕන නැත්නම් නිකන් හිටපන්. සුභාරංචි ඔයාගේ ආරංචි කියන්නේ නැද්ද පොඩි කනවා. සුභාරංචි කියන්නේ යේසුස් වහන්සේ ගැන කියන්නේ. එයාගේ ජීවිතේ තියෙන අඩුපාඩු දැක එකම එකක් හැමදාම කියන්නේ යේසුස් වහන්සේගේ එහෙම නෙමෙයි. සුභාරංචි ගන්න ඕනේ එයාගේ තියෙන දුර්වලකම. ආමෙන්. සුභාරංචි ලොකු පාඩමක්. ටිකපොතත් එක්ක කරලා. හරි. එතකොට මේ දේවල් දැකලා ඔබට එන්න ඕන. මොකද්ද මම මේලාවේ මේ නපුර පරාජය කරන්න පුළුවන් මංගාව තියෙන යහපත් කතිරුණාගේ මොකක්ද? මන් තුළ තියෙන මෘදුකම නම් මන් තුළ තියෙන ප්‍රේමය නම් මන් තුළ තියෙන කරුණාවන්තකම නම් එහා පැත්තේ ගෙදරේ කාට මම සුභාරංචි කියනවා. පරිගැනීමේ චේතනාවෙන් රටු කරන්න යන්නේ නැහැ. ආමෙන්. චේතනාව සහ ආකල්ප යේසුස් වහන්සේ බලනවා. කියන්නේ ශ්‍රියන් දෙස පණිහරහල බැලුවද මේ වෙලෙම අමමිත්‍යාචාර යේසුස් වහන්සේ උල්ලන්නේ මොකද? ආමෙන්. උඩ තියෙන පාපය අයින් කරන්න යේසුස් වහන්සේ කිසි උවමනාවක් නැහැ. නෑ. අයි දන්නවා යේසුස් වහන්සේ එක කරා පාපය අයින් කරා. දැන් මුල අපි මාංශය නිසා අර ලේ ගැන මම ඩේලි ඩිවෝෂන් එකක් දාලා තිබ්බා. මේ අපේ ලේ වල මේ ප්‍රාණ අපිට ලෙවි කතාවේ දාගත්ත ඒගොල්ලෝ කියනවා අපේ ප්‍රාණය තමයි අපේ ලේ. මේ ලේ අයින් කරා නම් අපේ පාපේ නැහැ. හැබැයි ලේ අයින් කරොත් අපි ඉන්නවා. හරිද? එහෙනම් අපි පාපේ කොටේ මරන්නේ. ඒ ලේ වලට ධර්මිෂ්ඨරයන් තමයි යේසුස් වහන්සේගේ ලේ. යේසුස් වහන්සේගේ ලේ ඔක්කොම පිට කරලා අපේ පාපයට කම්මද උනේ නැහැ. හරි? එතකොට යේසුස් වහන්සේගේ ගතිගුණ යේසුස් වහන්සේගේ ලේ තුලින් අපි පවිත්‍ර කරලා තිබෙන නිසා පරිසවරුන් වගේ නොවේ යේසුස් වහන්සේ වගේ හිතන්න යේසුස් වහන්සේ වගේ කතා කරන්න
යේසුස් වහන්සේ වගේ මිනිස්සුන්ව බලන්න. යේසුස් වහන්සේ ලස්සන ගතිගුණාංග තිබ්බා. අර 100කට මුලාදෑනියගේ සුව කරන්න කියන්නේ 100කට මුලාදෑනියගේ ගෙදරට යේසුස් වහන්සේ කියන. හරි? කියන 100කට මුලාදෑනිය ඇවිල්ලා ආරක්ෂා කරද්දී එයාගේ ගෙදර ඉන්න කෙනා සුවපත් වුණා. යේසුස් වහන්සේ ළඟට ආවා. ස්කෝලෙන් ඉන්නවා මම මේ ආරක්ෂා කරද්දිම නේද ඒ හොඳ උනේ. ඕකේ. හරි යේසුස් වහන්සේ ඒ විදිහට ක්‍රියා කරනවා. ඔය ප්‍රේමය ළමසගේ ප්‍රේමය හම්බෙන්නේ. මම දැන් නැත්නම් එතකොට යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව මේ කඳුළු දේශනාව අපිට තේරුම් ගන්න නම් යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ දැඩි අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. එතකොට අපි ඔබට කියන්නේ ඔබ නැවත ඔබගේ සිතට මේ පරිගැනීමේ චේතනාව ආවනම් ඔබ හොයන්න ඔබට මේ චේතනාව ආවේ ඔබේ උඩඟුකම නිසාද? එහෙම නැත්නම් ඔබේ හීනමානය නිසාද? මේක තමයි කාරණා දෙක. පරිගැනීමේ චේතනාව ඔබේ හදවතට එන. ආමෙන්. උඩඟුකම කියන්නේ ඔබට පැහැදිලි. හීනමානය කියන්නේ ඔබට පැහැදිලි. ඕනාම වඩාත් කියන පල්ලයට යනවා. තමවම අව탁සීරු කරගන්නවා. හරි එතකොට අනිත් අයගෙන් පරිගන්නවා. හරි ඒක නිසා අපි උන්වහන්සේගේ පාමුල නැගිටිනවා.